අයවන් සුබදෑසනක් හිතවතුනි අප මුණ ගැසෙන ඉරිදා දවසේ අද මාර්තු මාසයේ 21 වනදා. ඉතින් අදත් සුපුරුදු පරිදි අපි පත්තරේ ආරම්භ කරන්න සූදානම් වන්නේ. ගෙවුණු සතියේ සිදු වුණු බොහෝ දේවල් සම්පින්ඩනය කොට අලුත් වූ පුවත්වල වැඩි විස්තර සමගින් ඉරිදා පුවත්පත්වල අඩංගු වෙනවා. ඒ සියල්ලක් සමගින් පත්තරේ ඔබට සිංහල පත්තර පමණක් නොවේ ඉංග්‍රීසි පත්තර සම්මිශ්‍රණයක් සහිතව සමස්ත පත්තරේ පිළිබඳව අවධානයක් යොමු කරන්නයි සූදානම් වන්නේ. අපි එසේනම් ආරම්භ කරන්න සූදානම්. සුපුරුදු පරිදි දවස වෙනස් වන්නේ ඩීන් සමගින් පත්තරේ කරන්නේ. අයවන් ඩීන් සුබදැසනක්. අයවන් සුබදැසනක් චන්ද්‍ර සහ සිළු දෙනාටම. ගොඩක් දේ වෙලා තියෙනවා, බොහෝ දේ වෙලා තියෙනවා ගිය සතියේ. ඒ ටික ඔක්කොම බලා ගන්න පුළුවන් අද පත්තර වලින්. ඔව් විශේෂයෙන්ම වෙනසක් එක්ක අද පත්තරේ ගැන කතා කරද්දී අපි ඉංග්‍රීසි ජාතික පුවත්පත් වලින් පටන් ගන්නවා. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව කියමින්ම ඩීන් ඒ ගැන කතා කරා ඩීන්. අපි ඉස්සලාම් පටන් ගමු Sunday Observer පත්තරෙන්. Sunday Observer එකේ main headline එක අද තියෙන්නේ more than 30 injured, 10 critical, 15 dead as a bus plunges down Passara precipice. Bus was travelling at excessive speed. මේ කතාව ලියන්නේ Leon Berenger and Prasanna Padmasiri of the UA correspondents. At least 15 people died and more than 30 were injured, many critically, as a packed private-owned passenger bus plunged down a deep precipice at Passara yesterday morning, police and hospital officials said. විශේෂයෙන්ම මෙහිදී මේ ඊයේ සිදු වුණු පස්සර අනතුර පිළිබඳව තමයි මූලිකම සඳහන් තියෙන්නේ. එහිදී සඳහන් වෙනවා මේ ප්‍රපාතයකට බස් රථය පෙරලීමෙන් විශේෂයෙන්ම ඊයේ දවසේ සහවුරු වුණා 15 දෙනෙක් මිය ගොස් ඇති බව. තවත් බොහෝ පිරිසක් විශේෂයෙන්ම 28ක් පමණ 30 දෙනෙක් විතර බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ අතරත් කිහිප දෙනෙක්ම බරපතල තත්ත්වෙන් පසු වෙනවා. දැන් මේ සිදුවීම රටම දන්නවා ඩීන්. ඔව්. ප්‍රශ්න තියෙන්නේ මේකට වග කියන්න ඕන කවුද? අප රියානතුරු ගැන පහුගිය කාලේ පුරාම කතා වුණා. කතා වෙලා පසුගිය සතියේත් කතා වුණා. ඔව්. කතාලා අජිත් රෝහණ මහත්මයා කිව්වා රියානතුරු බොහොම වැඩි කියලා. කියලා අපිට කට ගන්න හම්බුනේ නැහැ මේ අනතුරු සිදුවන්නේ. අපි දකින දර්ශනෙත් එක්ක අපිට හිතා ගන්න පුළුවන් බස් රථයේ රියදුරුගේ වේගය. කොහොම නමුත් මේ සිදුවීම් පිළිබඳව අපි ඊයේ රාත්‍රී live at 8 ප්‍රවෘත්ති විකාශයෙන් වැඩි විස්තර සමගින් ඔබට වාර්තා කළා. අප සූදානම් නැවතත් මේ අනතුරේ බිහිසුණුකම මාරාන්තික බව මෙනෙහි කරන්නට. මේ බස් රථය අද පෙරහරු 6:30ට පමණ ලුණුගල සිට කොළඹ බලා ගමන් ආරම්භ කළා. ඒ අවස්ථාවේ බස් රථයේ මගින් 40කට වැඩි සංඛ්‍යාවක් සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ. පස්සර 13 කණු අසල වංගුවක් සහිත ස්ථානයකදී බස් රථය අනතුරට ලක්වන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන් වුණා. බස් රථය මෙලෙස අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරලී ගියා. අනතුර සිදු වූ වංගුව අසලම ඉහළින් ගල් සහ පස් කඩා වැටී තිබූ අතර වාහන දෙකකට මාරු වීමට ඉඩ තිබුණේ නැහැ. ලොරි රථය නිසා බස් රථය මාර්ගය අයිනට ගත් අවස්ථාවේ බස් රථය අඩි 200ක පමණ පහළට පෙරලී ගියා. ප්‍රදේශවාසීන් වහා පැමිණ තුවාලකරුවන් බේරා ගැනීමේ මෙහෙයුම් මෙලෙස ආරම්භ කළා. ඊට යුද හමුදාවේ මෙන්ම පොලිසියද විශේෂ කණ්ඩායමක් වුණා. කෙසෙරතත් අනතුරින් මගින් 15 දෙනෙකු මිය ගිය අතර තවත් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබුවා. ඉන් 5 දෙනෙක් පිරිමි අය, ඒ වගේම 5 දෙනෙක් කාන්තාවන් බවටයි වාර්තා වෙන්නේ. මීට අමතරව තවත් පුද්ගලයන් 33 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. මේ 33 දෙනාගෙන් 20ක් පිරිමි අය බවත්, ඒ වගේම 13 දෙනෙක් කාන්තාවන් බවත් සඳහන් වෙනවා. තුවාල ලැබූ 33 දෙනා අතර දරුවන් 5 දෙනෙක් සිටින බවටත් වාර්තා වෙනවා. තුවාලකරුවන් පස්සර සහ බදුල්ල රෝහල් වලටයි ඇතුළත් කෙරුණේ.
සිනම එකේ නෙද වගේ මම එක්කනේ වෙල්ලුණා කියලා. බලනකොට තමයි කඩගෙන ගියේ. අර කෙඩිලා සීට් එකේ යටට ගියාම වෙදිච්ච පාරේ. පන්ති යන්න ආවේ. එකපාරම පෙරළුණා. ඊට පස්සේ ඇදලා ගත්තා මාව. बाबा क्लिनिक का बदल बाबा निदान नीचे और के मात निदान नीचे कदुने के दान नहीं सुना අනතුර සිදු වූ ස්ථානයේ පස් කඩා වැටී තිබීම පිළිබඳව ප්‍රදේශවාසීන් මෙලෙස අදහස් පළ කළා. මාස 6කට වඩා වැඩි මේ ගල මේ ස්ථානට කඩාගෙන වැටිලා. නමුත් කිසිම බලධාරියෙක් මේ ගල මෙතනින් ඉවත් කරන්න කටයුතු කරේ නැහැ. මේ ගල මේ පාරට වැටිච්ච ඉඳ තමයි මෙතන පාරේ තමයි පටු වෙලා තියෙන්නේ. මේ බලධාරීන් මේ කිසිම මාර්ග සංවර්ධන අධිකාරියත් මේ කොන්ට්‍රැක්ට් කටයුතු කරන බලධාරීන් මේක වක් කියන්න ඕනේ. ගල ඉවත් නොකිරීම සම්බන්ධව. එම නැති වුණත් යම්කිසි මාර්ගයක් බාර වෙන්න අය ඒ අනතුරක් තියෙන එක ගැන සංඥා පුවරු සවිකිරීම ඒගොල්ලන්ගේ යුතුයකමක් වගකීමක් වෙනවා. අපි ඒ ගැන හොයලා බලනවා. මේ අතර බස් රථය අනතුරට ලක්වීමට පෙර මාර්ගය අවහිර කළ ලොරි රථ රියදුරා පලා ගොස් තිබෙනවා. ඒ රියදුරාට පේන්න ඕනේ මේ බස් එක පෙරලෙනවා. නතුරක් සිදු වෙනවා නම් ඒක දැනුම් දීම යම් පාර්ශවයන්ගේ යුතුයකමක්. දැන් ඒ ලොරියත් ඒ රියදුරාත් හොයලා අපි විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. මේ අතර අනතුරෙන් මියගිය අයගේ අවසන් කටයුතු සඳහා ජාතික ගමනාගමන කොමිසමෙන් සහ ආණ්ඩුකාර කාර්යාලයෙන් රුපියල් ලක්ෂ 3 බැගින් ලබා දීමට තීරණය කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පස්සර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවා. අපි දැක්කා මේ යනතුර මොනතරම් බිහිසුන්ද කියලා. අපිට එක එක්කෙනාට ඇඟිලි දික් කරන්න බෑ ටින්. අමාරුයි එහෙම කරන්න. ඒ වුණාට නොසැලකිලිමත්කම තමයි මම හිතන්නේ අනිවාර්යෙන්ම මූල හේතුව මේ සහ දැන් එතන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මහ පුදුම කියන්නේ මාස 6ක් ගලක් ඇවිල්ලා පාරට. එතකොට මාස 6ක්. ඔව් මාස 6ක ඒ ගල අයින් කරේ නැති එක තවත් ප්‍රශ්නයක්. ඒක තවත් ප්‍රශ්නයක්. කිව්වත් වගේ අර අජිත් මහත්මයා කියනවා අනිවාර්යයෙන්ම මේ වගේ තැනකදී අපි කියන වංගුව ඉදිරියේදී විවිධ සංඥාපුවරු තියෙනවා. මොකක් හරි මාර්ගයේ අබලන්තාවයක් තිබෙනවා නම් ඒ ගැන දැනුම් දෙන්න රේදුරන්ට විශේෂයෙන්ම රාත්‍රී කාලෙදිත් පෙනෙන විදිහට ඒ දර්ශන තල නැත්තම් ඒ පුවරු සවි කරන්නට ඕන. ඒක තමයි අනිවාර්යෙන් ඒක වෙන්න ඕනේ. ඔව්. ඉතින් ගොඩක් කට්ටිය ඕකට වග කියන්න ඕනේ මං හිතන්නේ ওই වැඩේට. ඒ වගේම තමයි අප ඒ බිහිසුණුකම මතක් වෙනවා. දැන් බදුල්ල මහරෝහලේ එක් වෛද්‍යවරයෙක් මේ අනතුරු සැලවූ සැනින් ගිලන් රථයකින් තවත් වෛද්‍යවරු දෙදෙනෙක් සහ හෙදියන් කීප දෙනෙක් සමගින් ඒ අනතුරු සිදු වූ ස්ථානයට ගිහිල්ලා මම කියන්නේ එතුමන්ලා කරපු රාජකාරිය. එතුමා ඊට පස්සේ මේ බස් රථයේ හෙලට වැටුණු ඒ හෙලට එතුමා බොහොම අමාරුවෙන් බැහැලා තියෙනවා. මේ ලුක් ගස් අල්ලගෙන මාන ගස් අල්ලගෙන අවසානයේදී දොළ පාරක් ගලන් යනවා. දිය පාරක්. ඒ දිය පහර සම්පූර්ණයෙන්ම ලේ පැහැට කරන් තිබුණලු. වෛද්‍යවරයා හිතලා තිබෙනවා බස් රථය දැන් පේනවා තව පහළ ඒ දොළ පහර රතු පැහැවෙලා තියෙද්දි කිසිම කෙනෙක් මෙහින් බේරලා නැහැ කියලාලු හිතුවේ. ඒ තරමටම රුධිරයෙන් ඒ වැහැලා නැතන් නැහැවිලා. ඊටම බිහිසුණු අනතුරක්. අපි බලමු තවත් කතා ටිකක් පත්තරයද. Sunday Observer එකේ තවත් කතාවක් තියෙනවා. Largest asteroid of 2021 to make closest approach to Earth. In Washington, March 20th, Al Jazeera reports that the largest asteroid to sweep past Earth this year will make its closest approach tomorrow, the 21st. But scientists have told people not to panic as it poses no threat to the planet. The giant space rock that researchers call 2001 FO32 has a diameter of several hundred meters and will approach Earth at a distance of about 2 million kilometers. Says the US space agency NASA. NASA වලින් කියවලා තියෙනවා මේ අවුරුද්දේ ළඟින්ම ඒ කියන්නේ පෘථිවියට ළඟින්ම යන ග්‍රාහකයක් වන්නේ මේ F ඒ කියන්නේ 2001 FO32 කියන ග්‍රාහකය. ඒකේ විශ්කම්භය මීටර් 100 ගාණක් විතර ඇති කියලා. ඒ වුණාට ඒක ළඟින්ම ගියාට පෘථිවියෙන් ළඟින්ම ගියාට කිසිම දෙයකට බය වෙන්න එපා කියලා තියෙනවා. ඒ කියන්නේ ඒක කිලෝමීටර මිලියනයක විතර දුරකින් තමයි යන්නේ. ඒ තමයි ආසන්නෙම කියන්නේ. ඒක ආසන්නෙම. ඒ නිසා බය වෙන්න දෙන්න අපිට පෘථිවියට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා අපි හිතනවා. ඊළඟට cabinet not to purchase Russian vaccine. State Minister of Production, Supply and Regulation of Pharmaceuticals, Professor Channa Jayasundara, said that cabinet approval has been granted to purchase the Russian Sputnik V vaccine
and the negotiations with the Russian producer on the price and the quantity of vaccine is to be imported to Sri Lanka is underway. When these arrangements are finalized, the State Pharmaceuticals Corporation will be ready to purchase Sputnik 5 vaccine 1 million doses at a time, the State Minister told the Sunday Observer yesterday. මේක කියවෙන්නේ කැබිනට් එකෙන් කියන්නේ approval එක. ඒ කියන්නේ අනුමැතිය ලබාගෙන තියෙනවා රුසියාවේ නිපදවන Sputnik 5 කියන එන්නතය මිලදී ගැනීමට. ඒකේ මිල එක ඩෝසේජ් එකක මිල ඩොලර් 10ක් කියලයි කියන්නේ. ඒ වුණාට ඒගොල්ලෝ දැනට කතා පවත්වාගෙන යනවා ඒක අඩු ගානකට මිලදී ගන්න කියලා. අපේ චන්දනත් බලන් ඉන්නේ ස්පූට්නික් 5 එක ලංකාවට එනකන් ඒ එන්නතේ ලබා ගන්න. ඔව් එහෙම ඉදමුනේ. අපි දැන් ඒත් එක්කම දැන් ස්පුට්නික් 5 ඒ කියන්නේ දෙවන අවස්ථාව නැත්නම් දෙවනින් තමයි අපේ රටේ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලැබෙන්නේ. ඒත් එක්කම පසුගියදා චීනයේ සිනෝෆාම් එන්නතරත් අවස්ථාව ලැබෙන යනවා. එන්නත් තුනක් හදිසි භාවිතය සඳහා දැන් අනුමැතිය ලැබිලා තියෙනවා. දැන් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එක තමයි මේ වන විට එන්නත් කරගෙන යන්නේ. ඔව්. ඒ සිනෝෆාම් එක ගැනත් කතාවක් තියෙනවා අපි පස්සේ අපි බලමු. ඊට කලින් government calls on regional friends to defeat resolution. Sri Lanka to face crucial Geneva vote tomorrow. Sri Lanka will face a crucial vote on a fresh resolution moved by the UK, Canada and Germany along with other seats at the UN Human Rights Council tomorrow. The government has reached out to regional friends India, Pakistan, Nepal and Bangladesh, the countries which yield voting rights at the HRC, to garner support to defeat the resolution which the government termed as a political move and an interference with the internal affairs of the country. The country has also been lobbying friends, or rather friendly nations, of the 47 members represented in Geneva at their capitals and in Colombo. However, India has not made a formal commitment on its stance over the resolution so far, whereas 20 countries, including Pakistan, China, Russia and the Philippines, backed Sri Lanka during the Human Rights Council's ongoing session, some criticizing the latest report of the UN Human Rights High Commissioner, which called for tougher actions by member states and the council. මේකෙන් කියවෙන්නේ එක්සත් ජාතීන්ගේ සමුළුවේ මානව හිමිකම් කවුන්සිලේ අපි යෝජනාව ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ශ්‍රී ලංකාවට එරෙහිව මේ දාලා තියෙන යෝජනාවේ ඡන්දය හෙට පැවැත්වෙනවා. ඒත් එක්කම අපේ ලංකාවට සමීප රටවල් ටිකකට අපි කතා කරලා තියෙනවා. ඒ සම්බන්ධ ඒකෙන් අපිට සහාය දෙන්න පාකිස්තානය සහ නේපාලය බංග්ලාදේශ එකඟ වෙලා තිනවා. ඉන්දියාවෙන් තාම හරි වචනයක් දීලා නැහැ. හැබැයි එක තැනක කියුණා ඉන්දියාවෙන් කොලේලියක් කියලා. කොලේලියක්. ඒ කියන්නේ සමහර විට ඡන්ද විමසන අවස්ථාවේදී යම් කිසි විදිහකට ශ්‍රී ලංකාවට සහාය වේ. හැබැයි කිව්වාගේ ඒක නිල වශයෙන් කියලා නැහැ. ඒක කොර වෙරි වෙන්නත් පුළුවන්. කොළ වෙරි වෙන්නත් පුළුවන්. කොළ එළියකට බලමු ඒක කොළද රතද කියලා. ඒ වුණාට චීනය සහ රුසියාව සහ ෆිලිපීනය අපිට සහාය දෙන්න එකඟ වෙලා තියෙනවා කියලායි ඒ කතාවෙන් කියවෙන්නේ. හොඳයි. දැන් ඔය කාරණාවම ඩීන් සිංහල ජාතික පුවත්පත්වල තියෙනවා. දැන් ඔබට අපි නිරන්තරයෙන්ම කිව්වා මේ ජිනීවා මානව හිමිකම් සමුළුව සහ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා ඇතැම් විට මේ කාරණා පිළිබඳව ඔබට ගැඹුරින් අධ්‍යයනයක් නැති වුණත් මේ හරහා ශ්‍රී ලංකාවට ඇඟිල්ල දිගු වෙනවා වරදක් කළාය කියන කාරණාව. බොහොම සරල වචන කිව්වම. හැබැයි ශ්‍රී ලංකාව පාර්ශවයෙන් රජයේ පාර්ශවයෙන් නිරන්තරයෙන්ම කිව්වේ එහෙම එකක් නැහැ කියලා. සත්‍යත් එයයි. නමුත් ඔවුන් විවිධ ආකාරයෙන් ශ්‍රී ලංකාවට මානව හිමිකම් කඩ කළායයි චෝදනා කරන්නට හදනවා. ඒ රටවල් වල බොහෝ දේවල් කඩ වෙලා තියෙනවා. අනිවාර්යයෙන්. එයාලා එහෙම මොකුත් කඩ කරලා නැහැ. වගේ තමයි ඉන්නේ. එහෙම ඉතින් තමයි ඒගොල්ල ඔක තමයි ඇත්ත. ඇමරිකාව වියට්නාමයට ගහද්දී වියට්නාමයේ වියට්කොන් ගරිල්ලන් හරහා ඇමරිකානු සෙබළුන් 60000ක් මැරෙනවා. ඔවුන් ඉල්ලගෙන කන්නේ අපේ වචනෙන් කිව්වම. ඇවිල්ලා ඔවුන් අවසානයේ දාලා යනවා. හැබැයි උන් පස්සේ ප්‍රතිනිර්මාණය කරන චිත්‍රපට අපි වියට්නාමේ නැති කළා කියලා මානසිකව හදාගන්න හදනවා අපි ජයග්‍රහණය කළා කියලා. මෙන්න මෙවන් වූ තත්වයක් තමයි මේ තියෙන්නේ. දැන් මේ කාරණාව ඉදලා ලංකාදීපයෙන් අපි ඔන්න සිංහල ජාතික පුවත්පත් පටන් ගනිද්දී පුවත්පත් හැමකම තියෙනවා. එහි තියෙනවා ලංකාවට එරෙහි මානව හිමිකම් කොමිසමේ යෝජනාව හෙට අජන්ත කුමාර අගලකඩ මේ ගැන වාර්තා කරනවා. ඔබට පේනවා එහිදී විශේෂම කියන කාරණාව තමයි බ්‍රිතාන්‍යයේ මූලිකත්වයෙන් ඉදිරිපත් කරනු ලබන එම යෝජනාව කැනඩාව ජර්මනිය ඇතුළු බටහිර රටවල් කිහිපයක් අනුග්‍රහය දක්වනවා කියන කාරණාවත් සඳහන් වෙනවා. ඒ සමගින්ම අප යනවා දිවයින පුවත්පතට බලමු. දිවයින පුවත්පතයට කොහොමද ශීර්ෂ පාඨයක් ලබා දෙන්නේ? ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා ඡන්ද විමසීම හෙට දිවයින වෙනුවෙන් කීර්ති වර්ණකුල සූරිය මේ වාර්තාව ගෙනෙන්නේ.
දැන් මේ මාවබට කියමින් යන්නේ. එහිදී කියන කාරණාවක් කීර්ති උපුටා ගන්නවා මේ ඔබ දකිනවා. මෙරට හමුදා නිලධාරීන් 28කට එරෙහි ඉදිරියේදී පැවැත්වෙන නඩුවලදී සාක්ෂි සංරක්ෂණය කරන ලෙස ඉල්ලමින් බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් 5ක් ඉදිරිපත් කළ මේ යෝජනාව පිළිබඳව ඡන්ද විමසීමයි පැවැත්වෙන්නේ කියන කාරණාව තමයි එහිදී සඳහන් කරන්නේ. ඒත් සමගින්ම අප යනවා තවත් පුවත්පත් කිහිපයකට විශේෂයෙන් එහිදී මව්බිමට යද්දී මව්බිම පාර්ශවයෙන් අදහස් නැත්නම් අපේ රටේ රජයේ පාර්ශවයෙන් දක්වන අදහසක් සමගින් මේ කාරණාව වාර්තා කරනවා මව්බිම ජාතික පුවත්පත. ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා ඡන්දයේ හෙට අපිට එරෙහි චෝදනා දේශපාලනිකයි කියලා එහිදී විශේෂ අමාත්‍යවරයා කියූ ප්‍රකාශයක් සමගින් තමයි මව්බිම වාර්තා කරන්නේ. මේ ඔබ දකින්නේ දිනේෂ් ගුණවර්ධන විශේෂ අමාත්‍යවරයා තමයි කියන්නේ මේ සියල්ලක්ම දේශපාලනිකයි කියලා. විශේෂයෙන්ම එහිදී කියන කාරණා තියෙනවා බ්‍රිතාන්‍ය කැනඩාව ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව ඉදිරිපත් කරන චෝදනා සත්‍ය වසන්කර දේශපාලන අරමුණක් සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා සඳහන් කරයි. දැන් ඊළඟට අපි මව්බිමට යනවා. මව්බිමේදී කියනවා ටිකක් වෙනස් විදිහේ දේශීය පුවත්පතට යනවා සමා වෙන්න. දේශීය පුවත්පතට යනවා මව්බිමෙන් පසුව දේශීයත් මේ ජිනීවා කාරණාව ගැන කියන හැබැයි වෙනස් විදිහට. කොහොමද වෙනස් වෙන්නේ? මෙන්න මැති ඇමති කතාවලින් ජිනීවා වැඩේ අවුලක ජිනීවාහි නිත්‍ය නියෝජිතවරයා කියූ ප්‍රකාශයක් උපුටාගෙන දේශපාලන වාර්තාකරු මේ දේශීය වාර්තා කරනවා. මෙන්න දේශීය ටිකක් වෙනස් විදිහේ කතාවක් කියන්නේ. මැති ඇමති කතාවලින් බලමු. රජයේ ඇතැම් මැති ඇමතිවරුන් දුරදිග නොබලා කරන ප්‍රකාශ වලින් ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට සහාය පළ කරන සමහර රටවල සහාය නොලැබී යා හැකි බව එහි සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත CA චන්ද්‍රප්‍රේම මහත්මයා මෙහෙම ප්‍රකාශ කළ තිබෙනවා. විශේෂයෙන්ම රජයට ඒ පිළිබඳව එතුමා පැමිණිලි කරායි කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. මෙන්න වෙලා තියෙන වැඩේ ඔවුන්ගේ නිකං කරන කතා බහ හිතන්නේ නැතුව කරන කතා බහින්දා මේ දේ වෙලා කියලා එතුමයි කියන්නේ. Right, අපි ඊට පස්සේ බලමු Ceylon Today පත්තරේ මොනවද තියලා තියෙන්නේ කියලා. UK High Court quashes conviction, Major General Priyanka acquitted, pro-LTT demonstrators ordered to pay costs. The UK High Court on Friday quashed the conviction of Major General Priyanka Fernando, then Brigadier, the former Minister, Councillor, Defence of the Sri Lanka High Commission in London, handed by the Westminster Magistrates Court on the 6th of December 2019. Major General Fernando made an appeal to the UK High Court against the judgment of the Westminster Magistrates Court. According to a statement issued by the Sri Lanka High Commission in the UK, the judgment is issued in favour of Fernando and quashed his conviction and acquitted him. The defendants, who are pro-LTT demonstrators who staged protests in front of the Sri Lanka High Commission in London on Sri Lanka's 70th Independence Day. ඔබට මතක ඇති මේ සිදුවීම චන්දන. ඒකට අපේ මේ ලංකාවේ මේජර් ජෙනරල් ප්‍රියංක ෆර්නැන්ඩෝ මහත්මයාට නඩු පැවරුණා ඒ සිද්ධිය සම්බන්ධයෙන්. ඒකත් එක්කම ඒ සිද්ධියෙන් අපීල් එකක් කරලා එතුමාගේ ඒ ජජ් කෙලින්ම ඒ චෝදනා වලින් නිදහස් කරනවා. ඒ නිදහස් කිරීම උනේ ගිය සිකුරාදා. ඒකට හේතුවකුත් ඒ ජජ් තුමා කියලා තියෙනවා. ඒ කියන්නේ නඩුකාරතුමා කියලා තියෙනවා. ඒ ඇවිල්ලා රාජතන්ත්‍රී ප්‍රතිශක්තිකරණය. ඒ කියන්නේ ඩිප්ලොමැටික් ඉමියුනිටි නිසා එතුමාට කිසිම චෝදනාවක් පවරන්න බෑ. ඒ කියන්නේ ජිනීවා කන්වෙන්ෂන් එකේ එකග වෙලා තියෙන ඩිප්ලොමැටික් ඉමියුනිටි එක. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයේ කට්ටිය ලංකාවේ වැඩ කරනකොට ඒ මේ ඔෆිසර්ස් වල ඒගොල්ලන්ට තියෙන ඩිප්ලොමැටික් ඉමියුනිටි එකම ලංකාවේ කට්ටියට තියෙන්න ඕනේ. ඒ කියන වරද ඇත්තම බොරුණත් ඒ වුණාට ඒකට එහෙම මේකක් කරන්න බෑ. වෙනසක් කරන්න බෑ. උන් සියල්ලෝම රාජතාන්ත්‍රිකයන් වශයෙන් එහි සේවය කරනවා. දැන් ওই කාරණාව මව්බිම වාර්තා කරනවා. ඔබ කිව්ව කාරණාව මෙන්න මෙහෙම තියෙනවා. මව්බිම වාර්තා කරනවා තමන්ගේ අද මව්බිම වාර්තා කරන ප්‍රධාන සිරස්තලය එයයි තානාපති මුක්තිය හිමි බව ලන්ඩන් මහාධිකරණය පිළිගනී. මේජර් ජෙනරාල් ප්‍රියංක නිදොස් කොට නිදහස්. කමල් මහින්ද්‍ර වීරරත්න මේ වාර්තාව ගෙනෙන්නේ. ඔබට මතකයි මේ සිදුවීම ඔහු එදා බ්‍රිගේඩියවරයෙක් ඔහු. ඒ සිද්ධිය වෙද්දී 2017 මගේ මතකේ හරිනම් 17 හෝ 18 මේ සිද්ධිය වෙද්දී ඔහු පෙන්වන්නේ ශ්‍රී ලංකා දජය අපි මේ සියල්ලෝම මේ අපේ රටේ පුරවැසියෝ කියන එක ඔහු පෙන්වන්නේ. බොහෝ අයට තමන්ගේ රට පිළිබඳ හැඟීමක් නැහැ. ඇතැම් විට ඔය විශේෂම ඔය ආකාරයෙන්
මේ උද්ඝෝෂණ කරන උදවිය අනිවාර්යයෙන්. ඉපදිලාවත් නැහැ මේ සිදුවීම් වෙද්දී. ඒදී ප්‍රියංකට නඩුගාස්තු ගෙවන්න පැමිණිලිකාර කොටිහිතවාදී ඩයස්පෝරාවට නියෝග මේ සිදුවීම් පිළිබඳව අපි ඔබට කියන්නම්. වෙලාව බලලා අප සූදානම් ඒ පිළිබඳව වැඩි විස්තර කියන්නට. මේජර් ජනරල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ නඩුවක් ගොනු වුණේ 2018 වසරේ පෙබරවාරි 4 වෙනිදා ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස් දින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට සිදුවීමක් සම්බන්ධයෙන්. එහිදී LTTE සංවිධානයට සහාය දැක්වූ පිරිසක් සිදු කළ උද්ඝෝෂණයකදී එම පිරිසට හස්ත සංඥාවෙන් තර්ජනය කළ බවටයි මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දුට චෝදනා එල්ල වී තිබුණේ. පවුම් 2400ක දඩ මුදලක් එම නඩු විභාගයේ අවසානයේ ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පනවා තිබුණේ 2019 දෙසැම්බර් 6 වෙනි දිනයි. පසුව මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු විසින් බ්‍රිතාන්‍ය මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර ඊයේ ඒ පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් බ්‍රිතාන්‍ය මහාධිකරණය විසින් නියෝග කළේ සියලු චෝදනාවලින් මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමටයි. අපි Ceylon Today පත්තරේ ඊළඟ headline එක බලමු. SLC builds 5.7 million for PM's gala event. Cost borne by PM's office, says Namal. Information has come to light that Sri Lanka Cricket had billed a hefty sum of 5.7 million rupees for the event held on the 17th of March under the aegis of Prime Minister Mahinda Rajapaksa to feat the 1996 World Cup winning Sri Lanka cricket team and to mark the silver jubilee of the momentous triumph. Making කියවෙන්නේ ගිය සතියේ මාර්තු මාසේ 17 වෙනිදා අපි සමරුවා රිදී ජුබිලිය. ඒ කියන්නේ 1996 වර්ල්ඩ් කප් එක ලංකාවේ දිනලා ඒකේ රිදී ජුබිලිය අපි සමරුවා. ඒකත් එක්කම අගමැතිතුමාගේ කාර්යාලයේ එදා උදෑසන ඒ වර්ල්ඩ් කප් එකේ මේ ටීම් එක ගෙනල්ලා ඒගලන්ට මේක මෙඩල් එකක් දීලා ඒ සංවත්සරේ සමරුවා. ඒ සංවත්සර සැමරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අගමැතිතුමාගේ කාර්යාලයට මිලියන 5.7ක බිලක් යවනවලු. ඒ බිලේ බොහෝ දුරට තියෙන්නේ ලොකු ස්ක්‍රීන් එකක් දැමීම සහ නැටුම් මේ නර්තන කණ්ඩායම් වල මේ වියදම් ටික කියලායි කියවෙන්නේ. මිලියන 5.7ක්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා ඒත් එක ප්‍රශ්නයක් කරනවා මේ අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ඒ පිළිබඳව බරපැන දරද්දී වියදම් දරද්දී ඒ වගේම තරුණ සහ ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශය නැත්නම් අමර රාජපක්ෂ මහත්මයාගේ අමාත්‍යාංශය මේ ගැන වියදම් දරද්දී ඒ ස්ථානයේ පවත්වද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොහෙන්ද මේ බිලක් කියලා ප්‍රශ්නයක්ත් තියෙනවා. ඔව්. ඒ ගැන ඉස්සරහට මම හිතන්නේ කතා කරමු. ඕකට හොඳට අපිට අහන්න පුළුවන් වෙයි ඊළඟට මොකද්ද වෙන්න යන්නේ කියලා. අපි තවත් එකක් බලමු. SIS director goes to CID against Nalin Bandara. Zahra never visited India or Malaysia, writes Tamim Razik. The Criminal Investigations Department has appointed a team to probe into the complaint made by Chief of State Intelligence Major General Suresh Saleh against a statement made by SJB MP Nalin Bandara. He arrived at the CID on the 19th of March and made a complaint in respect of the written statement forwarded by him. මේ කතාවේ කියවෙන්නේ මේ සමගි ජනබලවේගයේ මන්ත්‍රී වන නලින් බණ්ඩාරතුමා කතාවක් පවත්වලා තියෙනවා SIS එකේ ඩිරෙක්ටර් අධ්‍යක්ෂක ඒ කියන්නේ ඉන්ටෙලිජන්ස් බුද්ධ්‍යංශයේ ස්ටේට් ඉන්ටෙලිජන්ස් සර්විස් එකේ රාජ්‍ය බුද්ධ්‍යංශයේ ප්‍රධානියා සහරාන් එක්ක කතා පවත්වලා තියෙනවා කියලා මලේසියාවල. ඒ කියන්නේ එතුමා මලේසියාවේ ඉන්නකොට සහරාන් කතා පවත්වලා තියෙනවා. සහරාන්ට ඉන්දියාවටයි මලේසියාවට යන්න මග පෙන්වලා තියෙන්නේ මේ සුරේෂ් සලේ මහත්මයා කියලා මේ කතාවක් කරලා තියෙනවා. ඒක අමූලික බොරුවක්. ඒ සම්බන්ධයෙන් මේ පරීක්ෂා කරන්න කියලා සලේ මහත්මයා CID එකට කම්ප්ලේන්ට් එකක් කරලා තිනවා. ඒ කියන්නේ මේ වගේ කතා කියන්නේ කිසිම සාක්ෂියක් නැතුව කතාවක් කරාම මොකද්ද වෙන්නේ? නිකන් බොරු මේ ප්‍රශ්න ඇති වෙන එක විතරයි. මම හිතන්නේ මීට කලින් හොඳම උදාහරණේ සජබේ සමගි ජන බලවේගයේම මන්ත්‍රීවරයෙක් අශෝක අබේසිංහ මහත්මයා පිරිසක් ඉදිරියේ කියලා මේ ප්‍රහාරයට අපේ මේ සිද්ධියට එතුමා හිදී සඳහන් කළේ
ජනාධිපතිතුමායි වගේ බැසිල් රාජපක්ෂ මහත්මයා වගේ සම්බන්ධයි කියලා අවසානයේදී එතුමාට යන්න උනා උත්තර දෙන්න. හැබැයි එතනදී එතුමා කියලා තියෙන ප්‍රකාශය තමයි මම දන්නේ නෑනේ කියලා. එතකොට එහෙම ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන් නම් දේශපාලඥ විදිහට හරි පුංචි විදිහට කතා කරන්න නැතුව වගකීම් සහගතව හැසිරෙන්න. ඔව්. අපිට වෙනවා අපිට මාධ්‍යවේදී විදිහට අපිට වෙනවා වගකීම් සහගතව කතා කරන්න. අපිට හිතේට එන දේවල් කියන්නට බෑ. ඩීන්ට බෑ. ඔහුගේ ජන කොට්ටාශයට එහෙම කතා කරන්න මට බෑ. මගේ ජන කොට්ටාශයට හිතට එන දේවල් කතා කරන්න. අප කියන්නට හැමදේම යම්කිසි සාක්ෂියක් පදනමක් තිබෙන්නට ඕන. අනිවාර්යයෙන්. එහෙම පදනමක් නැතුව කවුරු හරි කතා කරනවා නම් ඔවුන්ට මොකක් හරි නමක් කියනවද? මම දන්නේ නැහැ. කියන්න පුළුවන් නමක්. ඔව් දැන් ඕනේ. අපි කතා කරමු. අපි බලමු ඊළඟ කතාව හෙඩ්ලයින් එක Ceylon Today පත්තරේ Hansi Nanakkara writes Ravi et al. Face trial on the 25th of March. The Colombo High Court trial at Bar on Friday ordered the director of the Prisons Department to produce former Minister Ravi Karunanayake and 7 others accused before the court on the 25th of March in connection with the case filed involving the third CBSL Treasury bond scam that took place on the 31st of March 2016. Making Kevenne බන්ධනාගාරයේ අධ්‍යක්ෂතුමාට උසාවියෙන් ඉහළ උසාවියෙන් අනදීලා තියෙනවා රවි කරුණානායක මහත්මයා සමග තවත් 7 දෙනෙක්. ඒ කියන්නේ මහ බැංකු හොරකමට නඩු පාරලා තියෙන 7 දෙනෙක් 25 වෙනිදා ඒ කියන්නේ මේ මාසේ මාර්තු මාසේ 25 වෙනිදා උසාවියට කැඳවන්න කියලා අන දීලා තියෙන එක තමයි ඒකෙන් කියවෙන්නේ. හරි. ඒත් එක්කම එහෙමනම් තවත් සිංහල පුවත්පත්වල විස්තර කියන්නේ ඔබ දන්න ඇතැම් විට කාරණා සහ මේ තමයි බොහෝ දුරට ඉංග්‍රීසි පුවත්පත්වල සහ මේ සිංහල ජාතික පුවත්පත්වල යෙදෙන්නේ. හැබැයි තියෙනවා අපි මේ විදිහට සඳහන් කරන්න ඕන. ඒ නිසා ඔන්න නැවතත් අපි කියනවා. අපි කියන්නේ යම් කිසි සාක්ෂියක් සහිතව යම් කිසි පදනමක් සහිතව හිතට එන හිතලු අපි කියන්නේ නැහැ. කොහේ හෝ යමක් තිබෙනවා නම් ඒ උපුටාගෙනයි කියන්නේ. නිසා අනිත් අයටත් එහෙම පුළුවන් වුණොත් මාධ්‍ය සාකච්ඡාවක් ඉස්සරහා මේ ගානව වෙනුවට ඒ විදිහට තමන්ගේ තැනත් රටේ තැනත් තමන්ගේ තැන නැතුනොත් රටේ තැන තියන්න පුළුවන් නම් මං හිතන්නේ අවසානයේ තමන්ගේ තැන රැකේ. අනිවාර්යෙන්. ඕක මාරුනොත් ප්‍රශ්නේ ඉන්නේ. ඒ නිසා රටේ තැන තියන්නට අපි උත්සුක වෙමු. එදා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මේ විදිහට පෙන්වන්නේ වෙන රාජ්‍යයක් නොවේ. ශ්‍රී ලාංකීය දජය, ජාතික දජය වෙන දජයක් නොවේ. ඒ නිසා ඔබට දික් කරන්න පුළුවන් නම් ඇඟිල්ල තමන්ගේ දජය මෙයයි කියලා අන්න වටිනවා. අපි සූදානම් වෙනවා තවත් පුවත්පත් කිහිපයක තොරතුරු කියන්න. ජිනීවා ගැන මා කියමින් හිටියේ. අද ඩීන් තමයි ගොඩක් විස්තර කියන්නේ. නිසා මම ඩීන්ට අවස්ථාව දෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳව සඳහන් වෙනවා. අද දේශීය පුවත්පතේ මෙන්න මෙහෙම සඳහනක් තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ අවසන් පරීක්ෂණ ආරම්භයේ ආරක්ෂක වාර්තාකරු මේ ලියනවා. පාස්කු කොමිසමේ වාර්තාව පදනම් කරගෙන විධිමත් පොලිස් පරීක්ෂණයක් සිදු කර එකී වාර්තාව මාසක කාලයක් තුළ පොලිස්පතිවරයාට සපයන ලෙස නියම කරමින් පසුගියදා විශේෂ පොලිස් පරීක්ෂණ කමිටුවක් පත් කරනු ලැබිය කියලා තමයි මෙහිදී සඳහන් කරලා තිබෙන්නේ. විශේෂ මෙහිදී කියන තවත් කාරණා කිහිපයක් තිබෙනවා. එහි ප්‍රධානිය වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහර නියෝජ්‍ය පොලිස්පති පද්මසිරි රණසිංහ මහත්මයායි කියලා මේ විදිහට මේ විස්තර සඳහන් වෙනවා වාර්තා වෙනවා. ඒ සමගින්ම මව්බිමට යනවා. මව්බිම වාර්තා කරනවා දැන් ඩීන් කියූ කාරණාවේ තමයි සලේ මහත්මයා කියූ ප්‍රකාශයම ඒ කාරණාවම වාර්තා කරනවා මව්බිම මේ විදිහට සහරාන් ඉන්දියාවට මැලේසියාවට කිසිදා ගිහින් නැහැ. ගොස් ඇත්තේ ජපානයට පමණයි. නලින් කළ අපහාසයට එරෙහිව බුද්ධ්‍යංශ ප්‍රධානී සලේ CID-ට යයි කීර්ති මෙන්ඩිස් මේ වාර්තා කරනවා. දැන් මේ කාරණාව දිගින් දිගටම ඩීන් කිව්ව නිසා මා කියන්න උත්සාහ කරන්නේ නැහැ. සලේ මහත්තයා කියන්නේ මේ මම මැලේසියාවේදී මුණ ගැසුණු කියන කාරණාව පදනම් විරහිත කතාවක්. සජීව මන්ත්‍රීවරයා කියන්නේ සහරාන්ගේ ගමන් බිමන් පිළිබඳව සුපරීක්ෂාකාරී වෙද්දී ඔහු ගිහින් තිබෙන්නේ ජපානයට පමණයි. ඔහු කවදාවත් ඉන්දියාවට මැලේසියාවට ගිහින් නැහැ. එහෙමනම් කොහොමද මම මැලේසියාවේදී හම්බෙන්නේ කියන කාරණාව තමයි එතුමා හෙදී මතු කරන්නේ නැත්නම් සඳහන් කරන්නේ. ඒත් එකම තවත් තොරතුරු කිහිපයක් කියන්නට සූදානම් වෙනවා. එහිදී තවත් කාරණාවක් කියනවා විශේෂයෙන්ම මේ දවස්වල හාල් ගැන තමයි වැඩිපුර කතාව. හාල් හැංගීම, හාල් නොමැතිවීම සහ සහල් මිල ඉහළ යාම. මේක අද මාතෘකාවක් වෙලා තියෙනවා. ඒ ගැන මාතෘකාවක් වෙද්දී දේශය කියනවා මෙහෙම රටවල් 4කින් සහල් මිල කැඳවයි. ව්‍යාපාරික වාර්තාකරු ලියන්නේ. සහල් මාෆියාවේ වෙළඳුන් සිංහල අලුත් අවුරුදු සමයේ සහල් මිල ගණන් අධික ලෙස ඉහළ නැංවීම පාලනය සඳහා පිටරටින් සහල් ආනයනය සඳහා රටවල් 4කින් මිල ගණන් ඉල්ලා ඇතැයි වෙළඳ අමාත්‍යවරයා බදුල ගුණවර්ධන මහත්මයා කියූ ප්‍රකාශය මෙලෙසින් වාර්තා කරනවා දේශීය පුවත්පත.
හාල් ගැන කතා කිහිපයක් තියෙන නිසා හාල් ගැන කතා කිහිපය තෝරා ගන්නවා. ඒත් එක්කම යනවා ලංකාදීපෙට මෙන්න මෙහෙම කියනවා. මෝල් හිමියන්ගේ අතිරික්ත වී රජයට පවරා ගන්න යයි දයාසිරි ලියනගේ මේ වාර්තා කරන්නේ. ඒකෙන් කියන්නේ අනවශ්‍ය ලෙස රැස් කරගෙන තිබෙන ඒ සඳහා සහතික මිලක් ගෙවා රජයට පවරා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත. ආරක්ෂිත සහල් තොග රැස් කර ගැනීම සඳහා දැනටමත් දේශීය සහල් ලබා ගැනීමට පියවරගෙන ඇත කියලයි සඳහන් කරන්නේ. තවත් හාල් කතාවක් තිබෙනවා. ඒ හාල් කතාව තියෙන්නේ දිවයින පුවත්පතේ ඔබ දකින්නේ ලංකාදීපේ පුවත. දැන් යනවා දිවයිනට. දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරනවා තවත් හාල් කතාවක්. ගබඩාවල වීතිබියදී පිටරටින් සහල් ගේන්න හදයි අරුණ බෝගහවත්ත ලියනවා. මෙන්න තවත් කතාවක්. වෙළඳපොලේ කෘත්‍රිමව සහල් හිඟයක් නිර්මාණය කරමින් ආණ්ඩුව පිටරටින් සහල් ගෙන්වීමට කටයුතු කරමින් සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහත්මයා කියූ ප්‍රකාශයක් තිබෙන්නේ. ඒත් එක්කම තියෙනවා තවත් මෙන්න මෙහෙම කතාවක්. විශේෂ භාර අමාත්‍යවරයා කියන කතාව බන්දුල ගුණවර්ධන මහත්මයා ඇමති බන්දුලගෙන් රුපියල් 100ට අඩුවෙන් සහල් නෝමන් පලිහවඩන ලියන්නේ. සාමාන්‍ය ජනතාව භාවිත කරන සහල් කිලෝවක් රුපියල් 100ට අඩුවෙන් ලබා දෙන බව තමා සහතික වන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්මයා දිවයින ඉරිදා සංග්‍රහයට ප්‍රකාශ කරලා තිබෙනවා. ඔන්න ඒ කියන්නේ 100ට අඩුවෙන් දෙනවා කියලා තමයි එතුමා කියන්නේ. දින් අපි ඊළඟට බලමු සන්ඩේ අයිලන්ඩ් පත්තරේ මොනවද තියෙන්නේ කියලා. අපි ඉස්සලම් බලමු පොඩි ඡායාරූපයක් තියෙනවා. ඡායාරූපයේ තියෙන්නේ අපේ අගමැති බංග්ලාදේශ සංචාරය. මේකේ පොඩි වැරදීමක් වෙලා තියෙනවා මේ පත්තරේ. ඒකේ ප්‍රෙසිඩන්ට් මහින්ද රාජපක්ෂ කියලා තියෙන්නේ. Prime Minister Mahinda Rajapaksa welcomed by Prime Minister of Bangladesh Sheikh Hasina on arrival in Dhaka on a 2-day visit on Friday. The premier visits coincides with the celebration of the birth centenary of the father of the nation of Bangladesh, Banga Bandhu Sheikh Mujibur Rahman, and the golden jubilee of independence of Bangladesh. Rajapaksa was scheduled to hold high-level bilateral meetings with Prime Minister Hasina, Bangladesh President Mohammed Abdul Hamid, the Foreign Minister, and the Governor of the Bangladeshi Bank. මේකෙන් කියවෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා බංග්ලාදේශයට ගියා මේ සිකුරාදා මම හිතන්නේ දවස් දෙකක රාජ්‍ය සංචාරයක් එක්ක ඒ ඡායාරූපයෙන් පෙන්වන්නේ ඒ රට අගමැතිතුමිය ෂේක් හසීනා ඔහුව පිළිගන්න අයුරුයි. right? අපි ඒකත් එක්කම බලමු ඊළඟ කතාව Sunday Island එකේ අද the COVID-19 situation improves with significant decline in positive cases. Writes Suresh Pereira. The overall COVID-19 situation in Sri Lanka has improved with the number of positive cases reported from across the country, witnessing a decline over the past 2 weeks. We have observed a significant drop in numbers testing positive for the virus, which is welcome development, but certainly not a reason for complacency, says Dr. Sudarshini Fernandopulle, State Minister of Primary Healthcare, Epidemics and COVID Disease Control. Overall positive cases based on PCR testing have dipped to 3% from the earlier 6%, she said. We have also been able to reduce PCR testing as a result. Positive COVID-19 cases, which spiked to almost 1,000 per day earlier, have dipped to below 400 over the past fortnight. මේකෙන් කියවෙන්නේ COVID-19 රෝගය වැළඳෙන අයුරු අඩු වෙලා තියෙනවා කියලා දැන් ලංකාවේ. ඒ වුණාට අඩු වුණාට අපි ඒක සැහැල්ලුවට ගන්න හොඳ නැහැ කියලායි ඒ දොස්තර ෆර්නෑන්ඩෝ පුල්ලේ කියන්නේ. සාමාන්‍යයෙන් 106ක් විතර පොසිටිව් ඒ කියන්නේ රෝගය වැළඳිච්ච කට්ටිය හම්බ වෙනවා. ඒ දැන් ඒක 103කට බහලා තියෙනවා. ඒක නිසා PCR ටෙස්ටිං උත් අඩු කරලා කියන තමයි කියන්නේ. ඒක තමයි තත්ත්වය. ඒ කියන්නේ අවසානයේ ගත්තාම COVID-19 වැළඳුණු රෝගීන් සංඛ්‍යාව ක්‍රමෙන් අඩු වෙලා තිබෙනවා. ඒ නිසා ඒ ගැන කතා කරන්න ඕන අපි සූදානම් වෙලාව බලන්නට. රුපියල් 286කට මාසෙටම අන්ලිමිටඩ්. මේවා කොන්දේසි නැතුව දෙන්නේ එයාටෙල් විතරයි. හරි. අපි ඊට පස්සේ බලමු අයිත් Sunday Island එකේ තවත් කතාවක් බලමු. SLSI cracks the whip on substandard Chinese canned fish imports. Right, Suresh Pereira. The clampdown on the import of substandard canned fish with an
intolerable level of arsenic, particularly from manufacturers in China, has sparked a grave shortage of the commodity in the market, industry officials said, with the Sri Lanka Standards Institution coming down hard on cheap, low-quality imports from China in May-June last year. Container loads of canned fish were rejected due to their high arsenic content. The contaminated stocks were ordered to be either destroyed or re-exported to the country of origin, they recalled. It is true that there is a scarcity of canned fish in the market because supply cannot meet the demand. However, this does not mean we should allow our people to be poisoned through arsenic laden imports, says Dr. Siddhika Sinaratna. මේ කතාවෙන් කියවෙන්නේ ලංකාවේ දැනට ටින් කරපු මාළු හිඟයක් තියෙනවා. ඒකත් එක්කම ගිය අවුරුද්දේ ආපු කන්ටේනර් එකක්. ඒකේ චීනෙන් ආපු ටින් කරපු මාළු කන්ටේනර් එක ඒකේ ඒ මාළු අනුභව කරන්න අමාරු තත්ත්වයක තියෙන්නේ. ඒ කියන්නේ වස වෙලා තියෙන්නේ. ප්‍රමිතිය හොඳ නැහැ. ප්‍රමිතිය ගොඩක්ම හොඳ නැහැ. ආසනික් ප්‍රමාණය වැඩි. ආසනික් ප්‍රමාණය වැඩි. ඒක නිසා ශ්‍රී ලංකාවේ මේ මොකද ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ්ස් ඉන්ස්ටිටියුෂන් එක ප්‍රමිති ආයතනය ඒක කෙලින්ම රිජෙක්ට් කරලා තියෙනවා. ඒ කන්ටේනර් ලෝඩ් එක ඒක ඩිස්ට්‍රොයි කරන්න හෝ අයිත් ඒ රටටම යවන්න කියලා නියෝග කරලා තියෙනවා. ඒක සම්බන්ධයෙන් සමහර වෙලට ලංකාවේ ඔය ටින් කරපු මාළු ගන්න අමාරු වෙයි කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. අපි ඒත් එක්කම සන්ඩේ අයිලන්ඩ් එකේ තවත් කතාවක් තියෙනවා. PM says the process of property auction by banks due to defaults should be reviewed. The Prime Minister and the Minister of Finance, Mahinda Rajapaksa, emphasized the need to appoint an authorized person to look into the process of property auctions carried out by the banks due to defaults. The Premier pointed out that it is important to look into the need for the auction and the financial history of the borrower before going ahead. There is a need to amend the existing ordinance so that property cannot be auctioned without the approval of a relevant authority. The Prime Minister was addressing a meeting at the Ministry of Finance last week to discuss the problem faced by the industrialists. මේකෙන් අගමැතිතුමා හොඳ කතාවක් කියවලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බැංකුවකින් ණයක් ගත්තාම නිවසක් මිලදී ගැනීමට හෝ නිවසක් තනා ගැනීමට ඒ ණය ගෙවන්න බැරි වුණාම බැංකුවකින් ඒ ඉඩම පවරාගෙන ඔක්ෂන් කරලා වෙන්දේසියකද විකුණන එක. වෙන්දේසිය විකුණනවා. ඒ ක්‍රමය පොඩ්ඩක් වෙනස් විදිහකට බලන්න ඕනේ කියලායි අගමැතිතුමා කියන්නේ. අගමැතිතුමා කියනවා ඒ සම්බන්ධයෙන් ඒ කටයුත්ත ඒ වෙන්දේසිය කරගෙන යාමට කාව හරි නියෝජිතයෙක් පත් කරන්න ඕනේ කියලා. එතකොට ඒ නියෝජිතයා තමයි ඒ සල්ලි අරන් තියෙන එක්කෙනාගේ හිස්ටරි එක ෆයිනෑන්ෂල් හිස්ටරි එක බලලා ඇත්තටම එයාට ගෙවන්න බැරි වුණේ ඇයි කියලා ඒ වගේ දේවල් පරීක්ෂා කළා තමයි ඒ වෙන්දේසිය කරන්න ඕනේ කියලා. නැත්නම් එතුමා කියනවා මේ යන විදිහට හැම එක්කෙනාගේම ඉඩම අරගෙන වෙන්දේසිය කරොත් එimhe ඒ කියන්නේ තවත් පවුලක් නිවසක් නැතුව පාරට බහින එක තමයි වෙන්නේ කියන එක. ඒක ඇත්තටම ලොකු ඉතාම හොඳ තීරණයක් සහ ඉතාම හොඳ හොයා බැලීමක්. අපි දන්නවා සාමාන්‍ය ගෙවල් සාමාන්‍ය කෙනෙක් ඉඩමක් මෝගේජ් කරනවා. නැත්නම් ඉඩම බැංකුවට උකස් කරලා ඒ හරහා තමයි ණයක් අරගෙන ඒ ණය වාරික ගෙවමින් තමයි ගේ හදන්නේ. ගෙවා ගන්න බැරි වුණොත් අවසානයේදී හිර වුණොත් ඒ ඉඩම පවරා ගැනීම හැකියාව බැංකුවට තියෙනවා. ඊට පස්සේ ඒ වෙන්දේසි කිරීමේ අයිතියත් උන්ට තියෙනවා. මෙන්න මේ තත්ත්වෙනේ කියන්නේ. ඔව් අපි ඕක දැක්කා හොඳටම 2008 2009 දී ඇමරිකාවට වුණ දේ. ඇමරිකාවේ මේ ඉකොනොමික වැටුණාම ගොඩක් කට්ටියගේ නිවස් අහිමි වුණා. ගොඩක් කට්ටිය පාරට බහින්න වුණා. ඒ වගේ දෙයක් ලංකාවට වෙන්නේ නැති වෙන්න තමයි අගමැතිතුමා මේ වගේ කතාවක් කරලා තියෙන්නේ. ඊටාම හොඳ යෝජනාවක්. අපි තවත් ඉස්සර කියනවා අපි සූදානම් විරාමයක් ලබා ගන්නට මුලින්ම. අපි තවත් අරතුරු කිහිපයක් කියන්න සූදානම් වන්නේ. දැන් අවධානය දිවෙන නිදා සංග්‍රහයට නිරන්තරයෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳව රජය කටයුතු කරද්දී විවිධ සංවිධාන පිළිබඳව සෙවිල්ලෙන් පසු වෙනවා. එහිදී තවත් එක් සංවිධානයක් පිළිබඳව ආරක්ෂක අංශවල අවධානය යොමු වෙලා තිබෙනවා කියන කාරණාව දිවෙන වාර්තා කරනවා. නැගෙනහිර ක්‍රියාත්මක ඉස්ලාමික් රිලීජ් ගැන බුද්ධාංශ අවධානය කීර්ති වර්ණකුල සූර්යයා ලියන්නේ.
මේකෙන් කියන්නේ නැගෙනහිර ප්‍රදේශයන්හි ක්‍රියාකාරීව පවතින අල් කයිදා සහ තලේබන් නැමැති ත්‍රස්තවාදී සංවිධාන සමග සම්බන්ධකම් පැවැත් වූ බවට සැක කරන ඉස්ලාමික් රිලීජ් කියන මේ සංවිධානය නැත්නම් මෙන්න මේ අංශය පිළිබඳව බුද්ධාංශ වැඩි අවධානයක් යොමු කර ඇති බව තමයි මෙන් සඳහන් වන්නේ. ඔබ දකින්නේ ඒ පුවත ඒ සමගින්ම එක්කම කියවෙන කාරණාවක් තිබෙනවා. ඒකත් මම තෝරා ගන්නවා දිවයිනෙන්. අපරාධ රැල්ලට එරෙහිව දිවා රාත්‍රී මෙහෙයුමක් ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් වාර්තා කරන්නේ. බොහොම සරලව කිව්වම රටේ පවතින අපරාධ රැල්ල මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂම පොලිස් විශේෂ කාර්ය බළකායේ මැදිහත් වීමෙන් දිවා රාත්‍රී මෙහෙයුමක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ඇති බව තමයි මෙහිදී සඳහන් වන්නේ. ඒ සමගින්ම දිවයින අද වාර්තා කරන ප්‍රධාන පුවතට යනවා මේ හා සම්බන්ධතාවයක් තිබෙන නිසා මෙන්න දිවයින අද වාර්තා කරන ප්‍රධාන පුවත පාරිභෝගික අධිකාරිය තුළ රිෂාඩ් ජාතිවාදය වපුරලා මනෝජ් අබේදීර සමගින් හේමන්ත රන්දුනු ලියන්නේ. මේකෙන් කියනවා කර්මාන්ත සහ වාණිජ්‍ය අමාත්‍යවරයා ලෙස රිෂාඩ් බදියුදීන් මහතා කටයුතු කරන ලද සමයේ 2018 වසර සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට විමර්ශන නිලධාරීන් බදවා ගැනීම ජාතිවාදී පදනමින් සහ අයත් හා ආකාරයෙන් සිදු කරනු ලබ ඇතැයි ඒ පිළිබඳව විමර්ශනය කරන ලද කමිටුව වාර්තා කර තිබේ කියලයි සඳහන් කරන්නේ. මෙන්න නැවතත් ජාතිවාදය පිළිබඳව කාරණාවක් එළියට අවිලා තිබෙනවා. ඒ අවිලා තිබෙන්නේ ජාතිවාදය අවසන්නේ නැහැයි කියන තවත් එක් පුද්ගලයෙක් නැත්නම් හිටපු අමාත්‍යවරයෙක්ගේ නම ගෑවිලා තිබෙනවා. මේ පිළිබඳව ඉදිරියේදී තහවුරු වේවි. ඒ තොරතුරුත් අපි ඔබට කියනවා. අපි බලමු Sunday Times පත්තරේ අද මොනවද පළ වෙලා තියෙන්නේ කියලා. Talks with India for currency swap of $1 billion කියලා කතාව තියෙනවා. The finance ministry will soon negotiate a facility with India to obtain a $1 billion under a currency swap program. A senior Treasury official said a finance ministry delegation would begin talks with the Indian High Commission to obtain the facility. The amount will be repayable in 1 year. The facility was to be obtained earlier, but the request was turned down by the Indian government. However, New Delhi has agreed to provide the facility again. The moves come as the central bank's foreign reserves dropped below $5 billion. මේ කතාවෙන් කියවෙන්නේ අපි ඉන්දියාවත් එක්ක කරන්සි ස්වොප් ඩීල් එකකට යනවා කියන එක. ඒ කියන්නේ අපි ඉන්දියාවෙන් ණයක් ගන්නවා ඩොලර් බිලියනයක. ඒත් අපි ඒකට ඒ ණය ගෙවන්නේ රුපියල් වලින්. කරන්සි ස්වොප් ලෝන් එකක්. ඒක ඉස්සල්ලාම ඉන්දියාවෙන් අපි ඉල්ලුවාම ඒ ණය ඉන්දියාව බැහැ කියලා තියෙනවා. ඒ වුණාට දැන් අයිත් ඒගොල්ලෝ දෙන්නම් කියලා පොරොන්දු වෙලත් නැහැ. අපි බලමු කියලා කතාවක් කියලා දෙනවා. ඒ සම්බන්ධයෙන් අපේ මූල්‍ය මිනිස්ට්‍රි එක ෆයිනෑන්ස් මිනිස්ට්‍රි එකෙන් කතා පවත්වාගෙන යනවා. දැන් ඕක කරන්නේ සෙන්ට්‍රල් බැංක් එකේ රිසර්ව් එක. කියන්නේ ඩොලර් රිසර්ව් එක දැන් බිලියන 5කට අඩු වෙලා තියෙන එක තමයි අඩු වෙලා තියෙන එක තමයි කියන්නේ. ඊළඟට මරු කතාවක් තියෙනවා. BIA new terminal from Banana back to Lotus at heavy cost, writes Damit Vikramasekara. A government decision to change the design of the proposed passenger terminal at the Bandaranaike International Airport once again back to 2012 from the shape of a banana leaf to the lotus flower shape is to cost millions of rupees. The previous government changed the 2012 lotus flower shape to a banana leaf shape. Initial estimates show that the change of the design alone will cost an additional 35 million rupees, where the cost for the structure changes is currently being estimated. Approval to revise the plan to go ahead with the lotus flower shape design was given by the government after the previous Yahapalana government changed the initial lotus shape plan to a banana leaf shape at a cost of 600 million rupees. ඒ කියන්නේ ඉස්සල්ලා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේදී ඒ කියන්නේ ටර්මිනල් එක තිබ්බේ ලෝටස් ෆ්ලවර්. ඒ කියන්නේ නෙළුම් මලේ හැඩයකින්. ඒක යහපාලන ආණ්ඩුවෙන් මිලියන 600ක් ගෙවලා වෙනස් කරලා තිනවා. කෙසෙල් කොලයක හැඩයට වෙනස් කරා. දැන් ආයෙත් ඒක ඒ මුල් විදිහට ඒ කියන්නේ නෙළුම් මලේ හැඩයට වෙනස් කරන්න යනවා. ඒ ඩිසයින් එකට විතරක් මිලියන 35ක් වේදන් වෙයි කියලා ස්මිත් කරලා තියෙනවා. තව ඒක හදන්න
ඇත්තටම කොච්චරක් ඇයිද කියලා තාම දන්නේ නැහැ. මේක මට මතකයි ඉස්සර අපි යනකොට මේ බස්වල යනකොට මට මතකයි ළංගම බස්වල ලාංඡනය දෙපැත්තේ තිබ්බා නිල් පාට ඉරි දෙකක්. ඒක 1978න් පස්සේ ඒක කොළ පාට වුණා. අන්න ඒ වගේ දෙයක් තමයි මම හිතන්නේ මේක ඒ වුණාට ඊට වඩා ගොඩාක් සල්ලි කන්දරාවක් වියදම් වෙන වැඩපිළිවෙලක් ඒක මේ හැම ආණ්ඩුවකටම පොදුයි කියලා මට කියන්න තියෙනවා. අනිවාර්යයෙන්. ඊට පස්සේ තවත් කතාවක් අපි බලමු Sunday Times එකේ crisis ridden NMRA gives waiver of registration for import of China's Sinopharm vaccine. China's Sinopharm vaccine was on Friday night granted a waiver of registration by Sri Lanka's newly appointed drug regulator. The waiver of registration was granted under Section 109 of the National Medicines Regulatory Authority Act, which deals with emergency and other special circumstances, confirmed NMRA's acting chairman, Professor Sisira Siribaddana, stressing that it was with specific regard to a donation of Sinopharm vaccines. He said he believed that it would be a donation of around 600,000 doses, but was unaware when they would arrive in the country and to whom these vaccines would be administered. Asked whether the full dossier, including the vaccines' phase 3 clinical trials data, had been submitted to the NMRA, he said that the complete dossier has been sent. මේ කතාවෙන් කියවෙන්නේ චීනෙන් නිපදවන සිනෝෆාර්ම වැක්සීන් එකෙන් ඩොනේෂන් එකක් ලංකාවට ලක්ෂ 6ක පරිත්‍යාගයක් ලැබෙන්නයි යන්නේ. ඒ වුණාට ඒක පාවිච්චි කරන්න කලින් ඒකට අප්‍රූවල් එකක් අවශ්‍යයි. ඒ කියන්නේ හදිසි අප්‍රූවල් එකක් NMRA එකෙන් ලබා දී තියෙනවා කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. ඒක කාටද ඒක දෙන්නේ කියන එක තාම අපි දන්නේ නැහැ. ඒ කියන්නේ මොන ජන කොට්ටාශයටද මොන ඒ කියන්නේ වයස් සීමාවකටද අපි තාම දන්නේ නැහැ. හොඳයි. ඒ කාරණා හැම වද්දී දැන් එහිදී අපි සූදානම් වෙන තවත් කාරණාවකට යන්න මම කොවිඩ් ගැන කියන්න හදලා නමුත් ඒවා ඉදිරියේදී කතා කරන්න පුළුවන් වෙවි. මේ දවස්වල තවත් වැඩිපුරම කතා බහවන මාතෘකාවක් තමයි සහල් වගේ මම ඊට පෙර කතා කළා. සහල් වගේම සීනි වගේම ශාක වන විනාශය ගස්වැල් කපා දැමීම. මේ තමයි ප්‍රධාන මාතෘකා තුන අපිට කියන්න පුළුවන්. සීනි, හාල්, ගස්වැල්. ඔක තමයි ප්‍රධාන මාතෘකා තුන. දැන් අපි කතා කරනවා පරිසරය පිළිබඳව ළඟින් යන පුවත් කිහිපයක්. ඒ නිසා මවබිම උපුටා ගන්නවා මෙන්න මේ පුවත් කිහිපය. ජාතික පරිසර පනතට නව පනතක් දෙන්න තීරණයක් සචනි ශේෂාදී මේ වාර්තාව ගෙනෙනවා. මොකක්ද මේ කියලා පොඩ්ඩක් උනන්දුවෙන් කියන්නට ඕන. ජාතික පරිසර පනත සංශෝධනය කිරීම කෙරෙහි පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු වෙලා තිබෙනවා. වසර 20කට අධික කාලයක් කිසිදු සංශෝධනයකට ලක් නොකළ ජාතික පරිසර පනත සංශෝධනය කොට ශක්තිමත් කර නෛතික බලයක් ලැබෙන පරිදි අලුත් වගන්ති 42ක් ඇතුළත් කිරීමට රජය තීරණය කර ඇතයි කියලා සඳහන් වෙනවා. මේ වගේ අධික විස්තරයක් තිබෙනවා. ඊළඟට සිංහ රාජ්‍ය බොහෝ දුරට මේ දවස්වල කතා බහට ලක් වෙනවා සිංහ රාජ්‍යයේ වන විනාශය ගැන. දැන් එහිදී මෙන්න මෙහෙම වනිතාවෝ පිරිසක් පෙරට ඇවිල්ලා තියෙනවා වෙනුවෙන්. මේ වනිතාවෝ මෙන්න මෙහෙම වනිතාවෝ පිරිසක්. සජබ වනිතාවෝ සිංහ රාජ්‍ය වෙනුවෙන් පෙරට නිර්මාණී ගුණරත්න සමගින් නිපුණ ඒකනායක මේ වාර්තාව ගෙනෙනවා. සජබ වනිතාවෝ වනාහි සමගි ජන බලවේගයේ නියෝජනය කරන වනිතාවෝ ලෝකරුව සිංහරාජ්‍ය වන විනාශය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් පැමිණිල්ලක් කිරීමට සමගි වනිතා බලවේගයේ සූදානම් වෙයි. සමගි වනිතා බලවේගයේ සමාජික වන් පසුගියදා විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ප්‍රකාශ කළේ මෙන්න මෙහෙමයි කියලා. ඔය අතර ඔය මාධ්‍ය හමුවේදී හරි අපූර්ව වැඩක් වුණා. ඒකත් තියෙනවා මෙහෙම. මෙන්න ඒ ගැන. පියා තෑගි ඔප්පුවෙන් දුන් හන්තාන ඉඩම 2010 දී රක්ෂිතයක් කළා. නීතිඥ චමින්ද්‍රානි කිරියල්ල මහත්මිය කියූ ප්‍රකාශය අද මවබිම පුටා ගන්නවා. මෙන්න ඒකත් අපි කියමු තියෙන විදිහටම. තම පියා තෑගි ඔප්පුවකින් පවරා දුන් හන්තාන ඉඩමේ වැවී තිබූ මාන පදුරු ඉවත් කළා මිස එහි තිබූ එක ගහක්වත් කපා දැමුවේ නැති බව නීතිඥ චන්ද්‍රානි කිරියල්ල මහත්මිය පැවසුවාය. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අය පැවසුවේ ඉඩම සම්පූර්ණයෙන් වැසී තිබුණ මාන පදුරු පසුගිය වසරේදී ඉවත් කළ බවේ. මේ දවස්වල බොහෝ දුරට කතා කළා. මෙන්න මෙහෙම ඉඩමක් සුද්ධ කරනවා කියලා. දැන් එතකොට මාධ්‍යවේදීකුත් ප්‍රශ්න කර හිටියා
ඒ දවස්වල ඔබ ඉඩම සුද්ධ කරනවා වගේම අද සුද්ධ කරොත් අදද ප්‍රශ්න වෙන්නේ කියලා ඔයගේ ලොකු ප්‍රශ්නයක් ගියා උතනදී. කොහොම නමුත් ඔය සියලු දේ කතා කරද්දී ඊයේ දවසේදී ජනාධිපතිතුමාගේ ගම සමග පිළිසඳර වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික්කයේ තවත් එක් බොහොම දුෂ්කර ගම්මානයක් තෝරාගෙන ඒ ජනතාව සමගින් සිදු කරුණා. ඒදිත් එතුමා වැඩි කාල වේලාවක් සහ වැඩි අවධානයක් යොමු කළේ මේ පරිසර විනාශය වෙනවායි කියලා බොහෝ තැන්වල ප්‍රචාරය වන ඇතැම් සාවද්‍ය පුවත් පිළිබඳව ජනතාව දැනුවත් කරන්න. අප සූදානම් ඊයේ දවසේ ජනාධිපතිතුමාගේ මේ ගම සමග පිළිසඳර වැඩසටහන වෙත අවධානය යොමු කරන්න. ඊයේ ලයිව් ඇට් 8 ප්‍රවෘත්ති විකාශය හරහා මේ ගැන අපි වැඩි විස්තර ඔබට පෙන්වුවා. දැන් ඒ වෙතයි නැවත අවධානය. මෙවර ගම සමග පිළිසඳරක් වැඩසටහන ක්‍රියාත්මක වුණේ නුවරඑළිය වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් නීල් දණ්ඩා හින්න යෝම්බුවැල් තැන්න ගම්මානය කේන්ද්‍ර කර ගනිමින්. එහිදී ප්‍රදේශ ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වුණා. දැන් මාව තමුන්නාන්සලා පත් කරේ මාස 60කට. දැනට මාස 14ක් ගිහිල්ලා. තව තියෙනවා හොඳ ගාණක්. සමහර අය මම ආයිත් එන්නේ නැහැ කිව්වයි කියලා කලබල වෙලා තිබුණා. ඒක ජනතාව තෝරන්නේ. මේ පාරත් ජනතාවනේ තේරුවේ. ඉස්සෙල්ලා මට දීපු 60 වැඩ කළා පෙන්නන්න ඕන. ඊට පස්සේ තමයි ඉතුරු ඒවා ගැන හිතන්නේ. මගේ අවශ්‍යතාවය මේ මාස 60 තුල විශේෂයෙන්ම මේ ගම්මාන ඒවා දියුණු කරන්න. අපිට හැමදාම නගරයට විතරක් වැඩ කළා බෑ. වැඩි දෙනෙක් ජීවත් වෙන්නේ ගම්මානවල. එතනින් තමයි වී ටික එන්නේ, එළවලු ටික එන්නේ. මේ සියල්ලක්ම ඇති වෙන්නේ ගමෙන්. ඒ යටිතල පහසුකම් වැඩි කළ දෙන්නට ඕන. දැන් අද අවාසනාවන්ත සිද්ධියක් වුණා පස්සර. දැන් මේ පාරවල් පටු නිසා විශේෂයෙන් මේ වගේ පළාත්වල පටු පාරවල් වල භයානකයි. ඒවා අපි සකස් කරලා දෙන්නට ඕන. දැන් හුඟක් අය අපිට බයිනවා පරිසරය නාස්ති කරනවා කියලා. අපි ආදරේ පරිසරයට. මම කවදාකවත් පරිසරය විනාශ කළා නැහැ. මම විශේෂයෙන්ම පරිසරය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ගමක පාරක් අවශ්‍ය නම් පාර හදලා දෙන්නට ඕන. එහෙම නැත්නම් ගමේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? දැන් මම ඉන ගමන් මේ දිගටම මහ ජනතාව එක්ක කතා කරා. එයා ඉතා දුෂ්කරයි. ඒගොල්ලන්ගේ ළමයින්ට පාසලට එන්න විදියක් නැහැ. නමුත් අපි කොළඹ හරි කොහේ හරි ඉඳගෙන පරිසරය ගැන කතා කරාට වැඩක් නැහැනේ. ජනතාව අපි ජීවත් කරවන්න නැතුව ආදිවාසීන් අවුරුදු ගාණක් කැලේ ජීවත් වුණා. දැන් මේ මිනිසුන්ට කැලේ ඉන්න එපා කියනවා. ඊයේ මීතිරිගල ආරණ්‍ය සේනාසනේ ඒ හාමුදුරුවෝ ඇවිල්ලා ඇඬුවා. මොකද ඒ හාමුදුරුවන්ට වන රක්ෂණින් වන ජීවියෙක්ෙන් කරදර කරනවා. නඩු 3ක් දාලා. මේ බුදුහාමුදුරුවෝත් කියලා තියෙන්නේ උන්වහන්සේ කිව්වා අපිට වනේ ඉඳගෙන භාවනා කරන්න. හැබැයි ඒක කරන්න දෙන්නේ නැහැ. වන රක්ෂණය තියෙනවා, වන ජීවී තියෙනවා, පරිසරය තියෙනවා, අමාත්‍යාංශ තියෙනවා. මේ හැම අමාත්‍යාංශයක්ම තියෙන්නේ ජනතාව ජීවත් කිරීම පිණිස මිස ජනතාවට කරදර කරන්න නෙවෙයි. වැරදි වැඩ කරනවා නම් ඒක නවත්තන්නට ඕන. හරි. කැලේ අපි ආරක්ෂා කරගන්නට ඕන. නමුත් ජනතාවත් ජීවත් වෙන්නට ඕන. රටේ ජනාධිපතිවරයා වශයෙන් ජනතාව මොනවා හරි කිව්වම මට ඇහුන්නේ නැහැ කියලා නිකන් ඉන්නද? ඒකට උත්තරයක් දෙන්න ඕන. ඒකට පිළියමක් දෙන්න ඕන. නිලධාරීනුත් ඒකට උත්තරයක් දෙන්නට ඕන. බලන්න ඕන ප්‍රායෝගිකව ගිහිල්ලා එහෙම වෙලා තියෙනවා නම් ඒක හරි ගස්සලා දෙන්නට ඕන. ඒක තමයි මම කිව්වේ ප්‍රතිපත්තිය මේ වශයෙන්. ඒක මේ කැලෑ කපන්න කිව්වා කියලා විකෘති කරනවා. කැලෑ කපන්න අවසර දෙන්න නෙවෙයි නේ කිව්වේ. දැන් අද පත්‍රයේ තියෙනවා ඔය කෑ ගහන විරුද්ධ පක්ෂයේ ඇමතිවරයෙක් දෝනියන්දට හන්තානි රක්ෂිතෙන් තෑගි ඔප්පුවක් දෙනවා. ඉතින් ඒක සුද්ධ කරාලු. මේ අහිංසක ගම්වාසීන්ගේ ඒ වෙරිත වැරද්ද නිවැරදි කරන එක. ඒකට අඬනවා. අඬවනවා. බෑර හන්තානේ විනාශ කරනකොට අඬන්න එක්කෙනෙකුත් නැහැ, අඬවන්න කෙනෙකුත් නැහැ. දැන් ආම්දුරනේ මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනයේ අයිති මිනිහගේ නිදහස නෙවෙයිනේ. මාධ්‍ය අයිතිකාරයට ඕන විදියට රට දුවන්න හදනවා නම් ඒක මාෆියාවක්. අපේ රටේ රජවරුත් නැහැ, මහරජාලත් නැහැ. මහරජාලා හිටියේ ඉන්දියාවේ. මෙහෙන් රජයවල් පාලකයෝ පාලනය කරන්න හදනවා. ඒව මාත් එක්ක බෑ. මම දන්නවා ඒවට පාඩම් ගන්නන්න ඕන නම් උගන්නන විදියත් මම දන්නවා. මම මාධ්‍ය නිදහස දීලා තියෙනවා. කිසිම මාධ්‍යයකට කිසිම බලපෑමක් කළා නැහැ. හැබැයි ඒ අය මේක වැරදියට පාවිච්චි කරන්න ආවොත් ඒකටත් මම නීති තියෙනවා. කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒවා මම ක්‍රියාත්මක කරනවා. මෙම් ප්‍රදේශවල පාසල් දරුවන් අති දුෂ්කර ගමනක් යමින් තමයි මේ අධ්‍යාපන කටයුතු වල නිරත වන්නේ. ඒ ගැටලුද අතිගරු ජනාධිපතිතුමන් හට ඉදිරිපත් කරා. හිදී ජනාධිපතිතුමන් රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීම මත මේ ගම්මානයේ ජනතාවගේ මෙන්ම මේ ගම්මානයේ දුවා දරුවන්ගේ ගැටලු ප්‍රශ්න සඳහා විසඳුම් ලබා දීමට කටයුතු කළා. ගම්මානවලට පිවිසෙන මාර්ග ටික සකස් කරලා දෙන හැටියටත් කරුණාවෙන් ඉල්ලනවා. මේ ප්‍රධාන පාර දැන් අපි ආපු පාරත් ඒකත් ඔස පළාත් සභාවට අයිති පාරක්. නමුත් අපි ඒක පුළුල් කරලා හදන්න කටයුතු කරන්නම්. ඒක අවශ්‍යයි. මට පේනවා දැන් මේ RD එක දාලා කරා නම් මේවා ඉක්මන් කරලා කරන්න පුළුවන්. ওই පුද්ගලිකාංශයට දුන්නාම මේගොල්ලෝ වෙන්නේ නැහැ වැඩ. වල්පනේ නගරයේ බස් නාතුම්පල දෙපස තිබෙන කඩකාමර 46 පිට ඔප්පු ලබා ගැනීමේදී ඉදන් ප්‍රතිසංස්කරණ ඒක මම මැදිහත් වෙලා ඒක කටයුතු කරලා දෙන්නම්. ඩිසයින් කරා දෙක ඇන්දද? වලපනේ නගරයේ වැඩ කටයුතු අපි අප්‍රේල් මාසේ
23 වෙනිදා වැඩ ආරම්භ කරනවා. ඔය අතර තවත් විශේෂ පුවතක් අපට වාර්තා වෙනවා. ඒ තමයි දැන් ඊයේ දවසේ පස්සර සිදුවුණු ඒ අනතුර හා සම්බන්ධව ඒ ටිපර් රථ රියදුරා පැන ගොස් තිබෙනවා. ඊට පෙර අජිත් රෝහණ මහත්මයා පවා ඒ බව සඳහන් කළා. දැන් ඔහු අත්අඩංගුවට ගතයි කියන කාරණාව නිල වශයෙන් තහවුරු වෙනවා. මේ සිද්ධියට සම්බන්ධයි කියන ඒත් එකම මේ ටිපර් රථ රියදුරා පලා ගොස් තිබුණා. ඔහු අත්අඩංගුවට ගතයි කියන පුවත අපට දැන් ඔබට කියන්න හැකියාවක් ලැබෙනවා. ඒ සමගින්ම මව් රට පුවත්පතේ තොරතුරු කිහිපයකටත් යොමු වෙනවා. එක එක පුවත්පත්වල තෝරා ගනිද්දී අවුරුද්ද එනවා. අවුරුද්දට සාමාන්‍යයෙන් එන්නේ නැකත් සීට්ටු. නැකත්. ඔබ දන්නවා නැකත් සීට්ටුව කියලා එකට කියන්නේ. හැබැයි මේ පාර අවුරුද්දට එනවා තවත් සීට්ටුවක්. ඒ නීති සීට්ටුව. අවුරුද්දට නීති සීට්ටුවක් ප්‍රේමලාල් විජේරත්නයි වාර්තා කරන්නේ. මොකද්ද මේ අලුත් සීට්ටුව? සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ උත්සව සහ සාද පැවැත්වීමේදී ගමන් බිමන් යෑමේදී පිළිපැදිය යුතු සෞඛ්‍ය නීති රීතිය ඇතුළත් පොලිස් ආරක්ෂක වැඩපිළිවෙලක් ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයා ප්‍රකාශ කළා තිබෙනවා. අන්න ඒක තමයි නීති සීට්ටුව වෙන්නේ. ඒ සමගින්ම තවත් පුවතක් උපුටා ගන්නවා. වාහන දඩ ගෙවන්න දැන් පෝස්ට් ඔෆිස් ගිය කාලේ ඉවරයි ප්‍රේමලාල් විජේරත්න වාර්තා කරන්නේ. ඒ මොකද රථවාහන වැරදි සම්බන්ධයෙන් වන දඩ ඔන්ලයින් ඊසි කෑෂ් ක්‍රමය යටතේ ගෙවීමට හැකි විද්‍යුත් ක්‍රමවේදය ළඟදීම හඳුන්වා දෙන බව රථවාහන පොලිසියේ මූලස්ථානයේ පොලිස් මූලස්ථාන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහත්මයා කියලා තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී රථවාහන වැරදි 33කට අදාළ දඩ මුදල් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ගෙවීමේ හැකියාව ලැබෙනවා. හින්දා ඔන්න පෝස්ට් ඔෆිස් එකට නැත්නම් තැපැල් කාර්යාලයට යන්න අවශ්‍ය වන්නේ නැහැ කියන දේ කියනවා. ඒ සමගින්ම අපි පත්‍රය ගැන තොරතුරු කියද්දී ඩීන් බොහොම ස්තුතියි. සමාදුනාට අපි ලබරියදත් මුණ ගැහෙනවා. එහෙම කරමු. අපි කාටුන් ආරම්භ කරන්න හදන්නේ. කාටුන් අද පටන් ගන්න අසං ඉදළුල්ගේ සොරි සර් කාටුනෙන්. අපි බලමු කාටුනේ කොහොමද කියලා. අද මගොඩිස් එක්ක මෙන්න ඉන්නවා දෙන්න කතා බහක. එක පැත්තක අසංග ඉන්නවා අනිත් පැත්තේ මගොඩිස් ඉන්නවා. මහින්දානන්ද කියනවා බං වී මිලදී ගැනීම සාර්ථකයිලු. මගොඩිස් එහෙම කියනවා. එතකොට අසංග කියනවා ඒක වෙන්න ඇති බන්දුල රටින් හාල් ගේන්න හදන්නේ. ඔන්න කතාව. ඔය නිසාම තෝරා ගන්නවා හාල් ගැන කතා කරපු නිසාම තොප්පි කාටුනේ ලංකාදීපෙන්. බලන්නකො කවුද ඉස්සරහට එන්නේ කියලා. තොප්පි ඉන්නවා ඒ ඉස්සරහා. එන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා. එන ගමන් කියනවා වී මිලදී ගැනීම රට පුරා සාර්ථකයි. තොප්පි අහනවා මෝල්කාරයින්ගේද සෑර්. මෝල්කාරයින්ද සෑර් සාර්ථක වෙලා තියෙන්නේ කියලා තමයි අහන්නේ. ඒ හාල් කතාව තවත් අපූර්ව විදිහට ජෙෆ්රි අඳිනවා දිවයිනට. මෙන්න බලන්නකො හාල් ගෝණි දෙකක් තියෙනවා. එක සහල් කියලා ගෝණියේ ඉන්නේ බන්දුල ගුණවර්ධන ඇමතුමා. බඩු මිල කියන ගෝණියේ සාමාන්‍ය ජනතාව ඉන්නේ. මේ ගෝණි දෙකම දෑත් දෙපසට විහිදා රැක ගන්න නැත්තම් උත්සාහ කරන්නේ අරන් යන්න කළු කඩ මුදලාලි කෙනෙක්. ඔබ දකින්නේ ඒකයි. ඒත් එක්කම අපි බලනවා ලංකාදීපේ පියල්ගේ කාටුනය. හොඳට බලන්න. ඈතින් මුදලාලි කෙනෙක් මහ ගලකින් දමා ගහනවා. ඉන්නේ බන්දුල ගුණවර්ධන මහත්මයා. එතුමා මිල පාලනය කියන පලිහෙන් ආරක්ෂා වෙනවා. අර සහල් මිල වැඩි කිරීම කියන කළුගල් පහරෙන් ආරක්ෂා වෙනවා. හැබැයි ඒ ගලේ කෑල්ලක් ගැලවිලා ගිහිල්ලා බන්දුල ගුණවර්ධන මහත්තයාගේ පිටිපස්සේ ඉන්නේ සාමාන්‍ය ජනතාවගේ හිසේ වදිනවා. ඒ ගැලවී යන ගල් කෑල්ල සහල් හිඟේ නැමැති ගල් කෑල්ල ඒ සහල් හිඟේ නැමැති ගල් කෑල්ල ඔළුව වැදුණු සාමාන්‍ය ජනතාවට තරු විසි වෙනවා. ඒකයි අද කියන්නේ. ඒ සමගින්ම අපි ඉරිදා කවියත් මේ ගැනම මේ ගමින්ම ඔබට කියන්නයි සූදානම් වෙන්නේ. අද මොකක්ද හලලිය කවියෙන් කියවෙන්නේ? දුක්ගිනි ගොඩක් ඇත ජන ජීවිතය මත මහජන මුදල් වංචා ගැන ඇසෙනු ඇත. මැති උතුමන්ට වැඩි වෙයි රක්ෂණය සිත ජන දුක සිව්වරන් දෙවියොත් දකිනු ඇත. සහල් හිඟේ ඔක්කොම අතරදී ජනතාව තවත් දුකට පත් වෙලා එහෙම දේවලුත් වෙලා තියෙනවා කියලායි කියන්නේ. දැන් බලන්න පියල් සමරවීරගේ ලංකෝනිස් කාටුනේ. මෙන්න බලන්නකෝ දෙන්නේ කතා බහක. අර අන්දරේ සීනි කාපු කතාවේ රජ්ජුරුවන්ට සීනි වලින් අන්දරේව රවට්ටන්න බැරි වුණාලු. අනිත් කෙනා කියනවා වෙන්න ඇති. ඒ කාලේ අද වගේ සීනි වලට බදු ක්‍රමයක් තියෙන්නේ නැතුව ඇතිනේ. ඔන්න කතාව ඒ විදිහටයි කියන්නේ. ඒ සමගින්ම අපි තෝරා ගන්නවා හිටිවනය පැදිපෙළ ඔබට කියන්නට. හිටිවනේ පැදිපෙළෙන් තමයි අපි අද දවසේදී කතා බහ ඉවර වෙන්නේ. විශේෂයෙන්ම දුක් ගින්න ගැන කතා වෙනවා. ජීවිතේ ජනතාවට දකින්න දුක ගැන කතා වෙනවා. ඒ දුක මෙන්න මෙහෙම අද හිටිවනේ පැදිපෙළෙන් කියනවා. අපි බලමු අනුරාධ හිරිපිටිගේ හිටිවනේ පැදිපෙළ. මෙන්න
කැලෑ කපන එක ගැන තොරතුරු එමටයි බොලේ සීනි බදු කෙල්ලියත් සටකපටයි බොහෝ චෝදනා බලදරයන් වෙතටයි වැලේ වැල් නැත්ති පොදුජන බත්පතටයි වැලේ වැල් නැත්ති පොදුජන බත්පතටයි අනුරාධ හිරිපිටියගේ මේ අප කාටුන් වලින් කියවලු සියල් කාරණා අවසානයේ ජනතාවට බලපාන ආකාරය කියනවා වැලේ වැල් නැත්ති පොදුජන බත්පතටයි ඒ කාටුන් සමගින් හිතවතුනි අපි අදට සමුගන්නවා පත්තරයෙන් සූදානම් විරාමයකට යන්න විරාමයෙන් අනතුරුව ලොකු සිතීමෙන් ඔබ මුණ ගැහෙනවා